විස්තර පත්තරේ හරිම වෙලාවට පත්තරේ බලමු. ආයිබෝවන් අලුත් සතියක ආරම්භක දවස සුපුරුදු විදියට අපි ටීවී දෙනතුලින් යහපත් සුවදායක සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් වෙනදා වගේම කල් වේලා නොඉක්මවා පුංචි වේලාවකට නම් අපි බලමු විස්තර පත්තරේ. අද පුවත්පතට තමයි අපි මුලින්ම අවධානය යොමු වෙන්නේ. අද සියලුම පුවත්පත්වල සඳහන් වෙනවා මේ රියානතු දෙකක් පිළිබඳව. ඒක දෙවිදියකට සිද්ධ වුණු දෙයක්. නමුත් ජීවිත දෙකක් මෙලෙවින් සමවරගෙන තියෙනවා. පළමුවෙන්ම කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට. ඔහුගේ රියේ ගැටි 64 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට අනුතර සිදු කර පැයකට පමණ පසු කුසල් පොලිසියට බාර වේ. බිමල් ශාමන් තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. සිය රථයේ ගැටි පුද්ගලයෙක් මිය යාමේ සිද්ධියකට අදාළව පොලිසියට පැමිණ බාර වීමෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පානදුර උතුර හොරේතුඩුව ප්‍රදේශයේදී ඊයේ 5 වෙනිදා අලුයම ඔහු පැදවූ මෝටර රථයේ ගැටීමෙන් පාපදිකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් මෙසේ කුසල් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ ක්‍රියාව වැරදි. ඒ නිසා ඔහු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් එක්කම තවත් බොහොම කනගාටුදායක අනතුරක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව රියා අනතුරකින් ජීවිතක්ෂයට. ගීතාංජලි පියදර්ශනී පුත්තලම හිරාන් ප්‍රියංකර නිකවැටි ප්‍රියානි මංගලික තමයි මේ වාර්තා කරන්නේ. පුත්තලම දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේගයේ අපේක්ෂක අශෝක වඩිගමංගාව මහතා ඊයේ දහවල් වාරියපුර නිකවැටි ප්‍රධාන මාර්ගයේ පාදිනිය මගුලාගම ප්‍රදේශයේදී සිදු වූ රියා අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාරියපොළ පොලිසිය පවසනවා. මම හිතන්නේ අවුරුදු 68ක වගේ වයස. එතුමා කොහොම හරි ජීවිතෙන් සමුවරගෙන තියෙනවා. මේ හෙට අනිද්දා මහා ඡන්දයටත් එතුමා ඉදිරිපත් වෙලා තිබුණා. කෙසේ වෙතත් සියලු මනාප අවසන් වෙලා අද අවසන් ගමන් යන්නට එතුමාට සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි දෛවී, මේක තමයි අපිට හිතා ගන්න බැරි මරණය. දවස් 115කට පස්සේ 5, 11 සහ 13 ශ්‍රේණි සඳහා පාසල් අද ආරම්භයි. අදාළ පන්ති සඳහා උගන්වන ගුරුවරු පමණක් පාසලට. ඉගෙනුම් පරිච්ඡේද අවසන් වූ පසු පාසලෙන් පිටවීමට ගුරුවරුන්ටත් අවසර. උසස් පෙළ සැප්තැම්බර් 7 වෙනිදා පවත්වනවට එකඟද නැද්ද යන ගැන සිසුන්ගෙන් සමීක්ෂණයක්. කොවිඩ් උපදෙස් අවුල් සාගතයි කියලා විදුහල්පතිවරු මහා ගුරුවරු දැඩි අපහසුතාවයක කියලා වාර්තාවකුත් තියෙනවා. ඒත් එක්කම අපේ අමැති මහින්ද අමරවීර මහත්මයා මෙහෙම කියනවා. 3-2 බහුතර ආණ්ඩුවකට ඇති අන්තිම අවස්ථාව මඟ අරින්නේ. කවුද මේ කියන්නේ? ඇමති මහින්ද අමරවීර මහතා. තනි පක්ෂයකට 3-2 බලයක් ලබාගත හැකි අවසන් අවස්ථාව 2020 මැතිවරණයේ විය හැකි බවත් ඒ අනුව මේ අවස්ථාව මගහැරීමට කටයුතු නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. හැම මැතිවරණයක්ම තීරණාත්මකයි, අන්තිමයි, මේක තමයි අවසාන අවස්ථාව කියලා. දැන් අවුරුදු 70ක්ම මේගොල්ලෝ තීරණාත්මක තීරණේ ගත්තා. ලැබුණු ප්‍රතිඵලයේ පොඩ්ඩක් අපි හිතලා බලමුකෝ නේද? මේ සැරෙත් මේ අන්තිම අවස්ථාව මග අරින්න එපාලු. කොහොම තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊළඟට අපි තවත් වාර්තාවකට යනවා. කොවිඩ් උපදෙස් අවුල් සහගතයි, විදුහල්පතිවරු සහ ගුරුවරු දැඩි අපහසුතාවයක. කොවිඩ්-19 තත්ත්වයෙන් පසු ශ්‍රේණි 3ක අධ්‍යාපන කටයුතු ආරම්භ වූ විට අදාළ වැඩපිළිවෙල අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ සඳහන් කරයි කියලා ඉන්දික හේවා විතරන වාර්තා කරනවා. ඒත් එක්කම තව වාර්තාවක් තියෙනවා. වාහන දඩ ගෙවීමේදී තැපෑලට කොමිස් දීම අසාධාරණයි. ඉන්දික හේවා විතරන තමයි මේ වාර්තාවත් ගෙන්නේ අද පුවත්පතට. රථවාහන දඩපත්‍රිකා ගාස්තු තැපැල් කාර්යාලවලට ගෙවීමේදී 115ක කොමිස් මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් මේ රියදුරන්ට සිදු කරන අසාධාරණ ක්‍රියාවක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සංගමයේ සඳහන් කරයි. ගෙවීමේදී 115කුත් ගෙවන්න ඕනලු තැපැල් කාර්යාලයට කොමිස් එකක්. එතකොට ඒක අසාධාරණයි කියලා දැනට ත්‍රිවීල් සංගමයේ කියනවා. ඉදිරියට අනිත් ආයතනත් කියන්න පුළුවන්. මෙන්න මේගොල්ලෝ කවුද? සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ සභාපති රුවන් ප්‍රසාද් කියනවා. අපේ එම් සුසිල් ප්‍රියන්ත කරන්දින ඉඳලා තමයි වාර්තාව ගේන්නේ. පාසල් ආරම්භ කළද පාසල් දරුවන් ප්‍රවාහණයෙන් ඉවත් වෙනවා. පාසල් දරුවන් ප්‍රවාහණයෙන් මෙන්න මේගොල්ලෝ ඉවත් වෙනවලු.
දිවයිනේ පාසල් අද ආරම්භ වූද පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් Taman ඉවත් වන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පැවසීය. එහෙම මොකද කියන්නේ බලමු පාසල පටන් ගත්තත් පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමට අප සංගමේ කිසිදු බස් රථයක් ධාවනයට එක් කරන්නේ නැහැ. එහෙම බස් රථ ධාවනය කළොත් අපිට ලොකු පාඩුවක් වෙනවා. මොකද පාසල් පටන් ගන්නේ පහවතර ශිෂ්‍යත්ව විභාගයට. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උසස් පෙළ යන විභාග වලට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විතරයි. ඒ දරුවන් වෙනුවෙන් වෙලාවල් දෙකකදී පාසල පටන් ගන්න අවසන් වෙන්නේ. එතකොට මේ කාණ්ඩවලට අදාළව අපේ බස් රථවල ගමන් කරන්න ඉතාමත් අඩු දරුවන් සංඛ්‍යාව. ඔන්න දැන් ඒගොල්ලෝ එහෙම කතන්දරයක් කියනවා මේ බොහොම මාරෙන් දවස් 115කට පස්සේ පාසල් විවෘත කරා. ඒක ඉතින් කඩයින් අනුවෙන් තමයි ඉතින් විවිධ විදිහට තමයි මේ දරුවෝ පාසලට ගෙන්නගන්නේ, ගුරුවරු ගෙන්නගන්නේ. ඉතින් පොඩි ගැටලු මතුවෙනවා. ඉතින් ලාභේම අපේක්ෂා කරන්න එපා. දැන් මේගොල්ලෝ මේ පාසල් වෑන් රථ මේ නිමාඩු කාලයටත් දෙමව්පියන්ගෙන් මුදලක් අය කරගන්නවානේ. ඒවත් ඉතින් අපි බලනවානේ ගේමක් වැරදීනේ නේ. ඉතින් මේ හින්දා ලාභේම එපා. ඉතින් පොඩි සේවාවකුත් කරන්න බලන්න. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉතින් පාසල් ළම ප්‍රවාහනය කරලා නිකන් ඉඳලා නෑනේ මේගොල්ලෝ. හින්දා පොඩි සේවාවකුත් කරන්න, පොඩි කැපවීමක් කරන්න. එhmenan අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න පෙර ආතුව පුංචි විරාමයකට. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් පමණක් නිපදවන මයික්‍රෝනේට් දැන් ඇනවුම් කළ සැනින් ඔබේ දෝතට. මෙහි ඇති විශේෂ හැඩය නිසා ඉතා කුඩා ඉඩකඩක වුවද සවිකිරීමේ ඇති හැකියාව. ඇදෙන සුළු වාටය නිසා භාවිතා කිරීමේ පහසුව. සුව නින්දක ඇති වෙනස වටහා ගන්න. ඔබත් දැන්ම ඇනවුම් කරන්න. අනුකරණවලට නොරැවටෙන්න. විරාමයෙන් අනතුරු අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. ඕකේ. ප්‍රධාන දේශපාලන පක්ෂයක් වෙදුම්වාදී මූලධර්ම වැපිරිවීම භයානකයි. සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අගමැතිගෙන් නිවේදනයක්. අගමැතිතුමාගේ ඡායාරූපයකුත් එක්ක දිනමින පුවත්පතේ මුල් පිටුවටම දාලා තියෙනවා. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් එරිපිටිම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම අතිශයින් බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කළා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙලාවේ ඉතින් ওই පැත්තට මේ පැත්තට දෙකොල්ලම කියා ගන්නවා. දිනමින සුපුරුදු ආකාරයෙන් වාර්තා කරනවා. ඊළඟට ගයාන් කුමාර වීරසිංහ ගේන වාර්තාවක්. මහවිරු උළෙලක් සංවිධානය කළ සිවාජි ලිංගම්ට ඇප 2018 වසරේ LTT මහවිරු උළෙලක් සංවිධානය කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක වරෙන්තු නිකුත්ව සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන MK සිවාජිලිංගම් මහතා ඊයේ උදෑසන පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. ඒගොල්ලෝ ඉතින් ඇප දීලා හරි නිදහස් කරනවා නේද? අපිට තමයි එව්ව නැත්තේ. සිරෝමි අබේසිංහ සහ ආරියරත්න ගණේගොඩ ගේන වාර්තාවක්. ජල විදුලි බිල්පත් හා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය ආපසු ගෙවන්න වසරක සහන කාලයක් දෙන බව රනිල් මහත්තයා කියනවා. පසුගිය මාස කිහිපය තුළ ජනතාවට ගෙවීමට නොහැකි එකතු වී තිබෙන ජල විහා විදුලි බිල්පත් ගෙවීමට හා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට වසරක සහන කාලයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ලබා දෙන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ කියලා කියනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවොත් ඔන්න ඔය සහන ටිකක් දෙනවලු. බලමු ඉතින් මේගොල්ලෝ හැමෝම සහන මලු ගේන්නේ අපිට දැන් නේද? ඔන්න නිමල් රාජපක්ෂ මහත්මයා ගේන වාර්තාව. මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කී විට දයාසිරි කලබල වෙලා. කවුද යන්ති ප්‍රසන්න රන්තුංග වේයන්ගොඩදී කියන්නේ. මෛත්‍රීට ගෑවිච්ච කාටවත් ඡන්දය දෙන්න එපා කියලා ප්‍රසන්න රන්තුංග මහත්තයා කිව්වනේ. දැන් එතුමා අද කියනවා මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කී විට දයාසිරි කලබල වී ඇති බව. තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්වන්නයි තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාට අභියෝග කරන බවත් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහත්මයා කියනවා. ඔන්න පුළුවන් නම් දයාසිරි ජයසේකර මහත්තයා ප්‍රසන්න රණතුංග මහත්තයාට වඩා එක ඡන්දයක් හරි වැඩියෙන් අරගන්න කියලා අභියෝග කරනවා. මේ මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කියලා ප්‍රසන්න මහත්තයා ඒක අදත් කියවලු, එදත් කියවලු, හෙටත් කියවලු. එහෙමත් ඇති ඉතින් ඔය දයාසිරි මහත්තයා ගැන පහුගිය කාලේ කර කාටුන් එකකුත් තිබ්බ මම දැක්කා. මෛත්‍රී මහත්තයා ජනාධිපති වෙලා
එළියට එනකොට දයාසිරි මහත්මයා එතන හිටගෙන ඉන්නවා. ඒ ගමන දයාසිරි මහත්මයා මොකද දයාසිරි ඔතන හිටන් කියලා අහනවා. ඔහොමම තිබුණා. ඉතින් මේ කවුරුත් ඇත්තටම ප්‍රසන්න රණතුංග මහත්මයා කියනවා වගේ මේ ප්‍රසන්න මහත්තයා එකාතකට එක පැත්තකට වෙලා හිටියා. නමුත් මේගොල්ලෝ හැමෝම අර පැත්තට වාසිය දිව්වා. එහෙන් ඇමතිකම් ගත්තා. මෙහෙන් ඇමතිකම් ගන්නවා. අරගෙන ඉතින් තමන්ගේ වාසිය සලසා ගන්න එකන ඇත්තටම එකාතකට මෙතුමන්ලා බොහොම සවිමත් විදියට ඉඳීම ගැනත් අපි සතුටු වෙන්න ඕන. ඊළඟට දරන්න මේ තව වාර්තාවක් ගේනවා මේ කලින් කලට මෙහෙම පුංචි ප්‍රවෘත්ති වත් අපිට මැවෙනවා. DM විජේසූරිය අනුරාධපුර මධ්‍යම විශේෂ තමයි මේ වාර්තාව ගේන්නේ. කලාවැව් අහසෙන් කඩවර දෙවොලට ආලෝක කිරණක්. ඇසළ පොහොය දිනේ කලාවැවට ඉහළ අහසේ සිට කඩවර දේවාලයට අතර කොටසින් විශාල ආලෝක කිරණක් වැවට පතිත වන අයුරු කැමරා කාචයක සටහන් වී තිබෙන අතර එම විශාල ආලෝක කදම්බේ වැවට වැටි නොපෙනී ගිය බව EM ලලිත් එදිරිසිංහ මහතා පැවසීය කියලා තියෙනවා මේ ඡායාරූපෙත් එක්ක ඒ ආලෝක කදම්බයත් එක්ක තියෙනවා. ඉතින් කලින් කලට මෙහෙම දේවලු මතු වෙනවා අපි බලනවා. අපේ සර්දා වඩවාගෙන අපි ඉතින් ජීවත් වෙනවා. එහෙමනම් අපි ඊළඟට යොමු යමු මව්බිම පුවත්පතට. WK ප්‍රසාද් මණ්ඩු තමයි මේ වාර්තාව ගේන්නේ. කවුද මේ කියන්නේ? චම්පිකගේ සියලු හොර වැඩ ළඟදීම එලි කරනවා. අර හොරෙක් දුවනවලු හොරෙක් කියන්නේ. පිටිපස්සෙන් යන්නේ උන් හොරා කියලා බලන්නේ නැහැ. ඒ හොරා දුවනවා හොරෙක් කියන්නේ. ඒ වගේ කතන්දරයක් තමයි මේ. චම්පිකගේ සියලු හොරවැඩ ළඟදීම හෙළි කරනවා. පක්ෂ මාරු කර කට්ටි පැන්නේ අක්‍රමිකතා යට ගහන්නේ. කවුද මේ කියන්නේ? රවි කරුණානායක මහත්මයා තමයි බොහොම හිනාවිච්ච මූණකුත් එක්ක පින්තූරෙකුත් දාලා ඔන්න කියනවා චම්පිකගේ අයියා අප්පා මේ සියලු හොරවැඩ මේ මැතිවරණයක් වෙනකන් කියන්නේ වට කල් තිබ්බනේ. කියන්න එපා. එකට ඉන්නකොට ඉතින් ඒවා කාගෙන දීගෙන ඉන්නවා. ඔන්න වෙනස් වුණාම පයින්නවා. තමන්ගේ හොරකම් අමතක වෙනවා. අනුන්ගේ හොරකම් එළියට එනවා. ඔක තමයි වැඩේ. නාකොටි කුඩු ජාවාරම අතුරුදන් IPගේ ඔත්තුකරු අල්ලයි. චාමර අමරසූරිය තමයි මේ වාර්තාව ගේන්නේ. කුඩු කිලෝ 243ක් ගෙන බෝට්ටු ක්‍රියාකාරුත් මාට්ටු. දැන් මේ නාකොටික් එක තමයි දැන් බලනකොට කොඩු බිස්නස් එක යන්නේ. දැන් අහු වෙනවා දිගට හරහාට. තව වාර්තා ඉදිරියට එයි. ඒ වගේ ඉතින් අපි බලාපොරොත්තු නොවිච්ච අයත් අහු වෙන්න පුළුවන්. අතුරුදන් IPගේ ඔත්තුකරු අල්ලලා කුඩු කිලෝ 243ක්. බලන්නකො මේ කුඩු වලට විච්ච රැට ගියේ හැටි. තවත් බොහොම අවාසනාවන්ත සිද්ධියක් පන්නල WA සරත් වාර්තා කරනවා ගිරිඋල්ල මත්තේකම ඛේදවාචකයි කියලා. යකා බැඳි ඇල්ල සිසුන් දෙදෙනෙකු බිලිගනි. 7 දෙනෙක් නාන්න ගිහින් 5 දෙනෙක් නූලෙන් බේරිති. ගිරිඋල්ල මත්තේකම මාවයේ ඇති යකා බැඳි ඇල්ල අසල දියනෑමට ගිය ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ උසස් පෙළ සිසුන් 7 දෙනෙකුගෙන් 2 දෙනෙකු පසුගිය දා දහවල් දියේ ගිරි මේ ගොස් ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි. උසස් පෙළ සිසුන් දෙන්නෙක් අපරාධ ජීවිතයේ සමු අරගෙන තියෙනවා විනෝදයට. ඉතින් නාන්න කරන්න ගියාම ආරක්ෂාව පිළිබඳව කල්පනා කරන්නේ විනෝදය ගැන විතරයි හිතන්නේ. තවත් කතන්දරයක් මේ අපිට මේ ෆිනෑන්ස් නම් හරිම ලෙඩක් තමයි අත්‍තරම මේ ලීසින් කට්ටිය. ලංකාපුර හෙන්රි ලයනල් තමා ගේන්නේ වාර්තාව ලීසින් ක්‍රමයට බස් එකක් අරන් ගෙවපු ලක්ෂ 32ක් නැහැ. අන්තිමට බස් එකක් නැහැ. තෙල් පොත හේම කුමාරගේ ලීසින් කතාව. මූල්‍ය සමාගමකින් කල්බදු මූල්‍ය පහසුකම් යටතේ බස් රථයක් ලබා ගත්ත අයෙකු රුපියල් 66867ක් වූ ලීසින් වාරික 48ක් වටිනාකම රුපියල් 32 ලක්ෂයක් පමණ ගෙවා තිබෙන අවස්ථාවක අදාළ සමාගම විසින් බස් රථයේ පැහැරගෙන ගොස් ඔහුට කිසිදු දැනුම් දීමකින් තොරව වෙනත් අයෙකුට විකිණීමේ පිළිබඳව කොළඹ වංචා විමර්ශනාංශයට ඇතුළු විවිධ පාර්ශ්වයන්ට පැමිණිලි කරලා තියෙනවා. බලන්නකො ඉතින් බස් එකේ ලක්ෂ 32ක් ගෙවලා දැන් බස් එකක් නැහැ, සල්ලිත් නැහැ. මේ ලීසින් කාරෝ මොනවා කරනවද දැන් මරාගෙන කණ්ඩ තමයි හදන්නේ අපේ මිනිස්සුන්. පොඩි සහනයක් දෙන්න කැමැතිම නැහැ. දැන් අර එක මිනිස්සෙක්ගේ ජීවිතයක් නැති කරලාම දැම්මනේ ලීසින් කම්පැනි කට්ටිය. මේ දවස්වල මේ සිරගෙවල් වලත් යම් හුටපට හරියට අහු වෙනවනේ. විශේෂයෙන්ම මේ සුකෝපභෝගී අවස්ථාවන් දැන් මේ බලන්නකො වැලිකඩ කාන්තා සිරමැදිරියක ෆෝන් 28ක් බැටරි 200ක්. කාට කතා කරනවද දන්නේ නැහැ කාන්තාව. මේ පැත්තේ ඉන්න රඳවියන්ට කතා කරනවද දන්නේ නැහැ. මේ කුමුදුපල් සාන්ත උපුල් සාන්ත තමයි ගේන්නේ වැලිකඩ වන්දනාගාරයේ කාන්තාංශයේ
ඉසඩ් මේ සිරමැදිරිය තුල බන්ධනාගාර බුද්ධි ආරක්ෂක අංශ නිලධාරීන් සිදු කළ ලද හදිසි රෝදීසියකදී ජංගම දුරකථන 28ක් දුරකථන බැටරි 200ක් අත්අඩංගුවටගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දනේක නායක මහතා පැවසී. හැමතැනින්ම අහුවෙනවා මොකද ඉතින් කොහොම ඇතුළට යනවද කියන එක තමයි තියෙන ගැටලුව. කාන්තාවෝ ඉතින් කාට කතා කරනවද දන්නේ නැහැ මේවා තියාගෙන එහා පැත්තෙන් මෙහා පැත්තට දන්නේ මන් දන්නේ නැහැ. අපේ නීතිය කොහොම හරි ක්‍රියාත්මක කරා මේ පාතාලයයි මේ බන්ධනාගාරවලයි තියෙන මේ අසාධාරණ සිද්ධීන් ටික නිමා කරලා දෙනවා නම් බොහොම හොඳයි. ඔන්න 20/20 දිනන සටන මව්බිම පුවත්පතේ අපේ අග්‍රාමාත්‍යතුමා කියනවා දුම්මල සූරිය දිනෙත් කුමාර තමයි මේ වාර්තාව ගේන්නේ. රටට වැඩ කරන්න නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලයක් ලැබිය යුතුයි. තමුන්නාන්සලා දන්නවා මේ මැතිවරණේ තියන්න තිබුණේ අප්‍රේල් මාසෙ. මැතිවරණේ අගෝස්තු මාසයේ 5 වෙනිදාට කල් ගියා. ඒකට හේතුනේ ජනාධිපතිවරණේ කිව්වම පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ජනාධිපතිවරයා Tamanට වැඩ කරන්න අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගන්නවා. මේක දැකපු රනිල් වික්‍රමසිංහ මොකද කළේ? විවස්ථාව වෙනස් කළා. අවුරුදු 4මාරක් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියලා සම්මත කරගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ওই පැත්තේ ඉන්න කට්ටියත් ඉඳලා තමයි ඒවා ඉතින් සම්මත කරගත්තේ. අනිත් එක මේ රටට වැඩ කරන ජනාධිපතිට පාර්ලිමේන්තුවේ බලයක් ලැබිය යුතුයි කියලා කවුද කියන්නේ? රට පාලනය කරපු ජනාධිපතිතුමෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමටත් ඌවා තිබුණා. ඉතින් ඒ වගේම තවත් වාර්තාවක් ගේනවා. කවුද? කුරුණෑගල විජේසිංහ වැලිකන්ද තමයි වාර්තා කරන්නේ. හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහත්මයා කියනවා ගිය වතාවට වඩා විශාල සහායක් ජනතාවගෙන් තිබෙනවා. පැහැදිලිව කියන්න ඕන අපි සමග ජන බලවේගය තමයි අද ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය. අපිට අවශ්‍ය වෙලා තියෙන පාර්ලිමේන්තුවේ 113කට එහා ගිය තැනකට සමග ජන බලවේගයේ ජයවන්ත සම්දානයේ മന്ത്രി කණ්ඩායම වැඩි කරගන්නේයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතා නිකවැරටියේ පැවති ජනහමුකදී ප්‍රකාශ කළේ. ඒගොල්ලෝ 113ට එහා ඉල්ලනවා. මේගොල්ලෝ 3න් 2ක් ඉල්ලනවා. බලමු දැන් මේගොල්ලෝ මොකද අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කට්ටිය කියන්නේ කියලා. ඕන්න පඬුවස් නුවර එජාප අපේක්ෂක උදේනී පුෂ්පසාන්ත මහත්මයා බින්ගිරිය වී සෝමවීර රඹාවැව කේ.කේ. ජයසූරිය තමයි වාර්තා කරන්නේ. අපි කතා බහ කරන විට හැම විටම නම්මිශීලී විය යුතු වෙනවා. ගැටුම්කාරී තත්ත්වයක් උද සාකච්ඡාවේ සම්මන්ත්‍රණය විසඳා ගැනීම පහසු වෙනවා. කතා බහෙන් විසඳා ගැනීමට නොහැකි නම් කඩාවැටීමකට ලක් වෙනවා. දේශපාලන වශයෙන් විපක්ෂයට අවශ්‍ය වෙලා තිබුණේ ඇත්ත වශයෙන්ම කඩාගෙන යාමටයි. ඔය කියන තරම් ජනප්‍රියත්වයක් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයට නැහැ. මේම කියන්නේ අපේ පඬුවස් නුවර එජාප අපේක්ෂක උදේනි පුෂ්පසාන්ත මහත්මයා. දැන් ඒගොල්ලෝන්ගේ අරමුණ වී තිබෙන්නේ ආණ්ඩු බලය අල්ලගැනීම. අරගොල්ලෝ 3න් 2 ඉල්ලනවා. මේගොල්ලෝ 113 හොයනවා. මේගොල්ලෝ ආණ්ඩු බලය අල්ලනවා. කොහොම හරි කමන්නේ. දැන් අගෝස්තු 6 වෙනිදා වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න බැරුව නේ. ඕකට මොකටද ඉතින් අපි දැම්ම කලබල වෙන්නේ. මහින්දානන්ද මහත්තයා දවසින් දවස එක පුවත්මා වුණා අපේ ට්‍රම්ප් මහත්තයා වගේ. මෙන්න නෝවුඩ් නීඩා පත්ම කුමාරි තමයි මේ වාර්තාව ගේන්නේ මව්බිම පුවත්පතට. තරඟ පාවා දීමේ සිද්ධියට ක්‍රීඩකයන් සම්බන්ධ නැතයි කියද්දි ඔවුන්ගෙන් ප්‍රකාශ ගත්තේ කුමන පදනමකින්දයි මා දන්නේ. ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමයෝ ඕම් කියනවා. එතුමා කිව්වලු මේ ක්‍රීඩකයන් මේකට සම්බන්ධ නැහැ කියලා. ඉතින් මොකටද ඒගොල්ලන්ගේ ප්‍රකාශ ගත්තේ කියලා තමයි දැන් කියන්නේ. අනේ මන් දන්නේ නැහැ. එයා එහෙම කියනවා. ඉතින් මේවට කොයි ආකාරයට නීතිය ක්‍රියාත්මක කරනවද කියලා අපේ ක්‍රීඩකයෝ ඉතින් බාල්දි විච් එක තමයි සිද්ධ වුනේ. කවුරු කොහොම කිව්වා. ඊළඟට අපි යොමු වෙනවා පිටරට ආරංචි සංස්කරණයේ පාලිත වර්ණකුල සූරිය තමයි වාර්තා කීපයක්ම තියෙනවා. එයින් බලන්නකෝ ජපානයේ දූපතක් මහ වැස්සෙන් යට වෙයි. 16ක් මිය ඇති 13ක් අතුරුදම් මේ ඡායාරූපත් එක්ක තියෙනවා. ගෙවල් වල වහල විතරයි පේන්නේ මේ දූපත. ජපානයේට කියුසු දිවයිනට සෙනසුරාදා දැල්ණු ධාරානිපාත වර්ෂාවක් නිසායි බරපතල ගම් වතුර තර්ජනයක් සමග විහිසුණු නායයන් ඇති වී තිබේ. පුද්ගලයන් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. එහෙම තමයි ඉතින් එහෙම කියන්නේ. ඉතින් ලෝකයේ හැම තැනම ස්වභාව ධර්මය අපිට එරෙහිව කටයුතු කරනවා. ඒක අපි කරපු ස්වභාව ධර්මයට එරෙහි වුණ ඉඳා අද අපිට ස්වභාව ධර්ම එරෙහි වෙලා කටයුතු කරනවා. අපි දැන් ඒවා විඳගත යුතු වෙනවා. ඊළාට ලින්ඩෑන් ඔලිම්පික් කල් ගිය නිසා ලොව අංක 1 බැඩ්මින්ටන් සූර්යා ක්‍රීඩා පිටිය හැරයයි.
මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 වර්ෂය දක්වා කල් දැමීම හේතුවෙන් 2021 වසර දක්වා තමන් ජාත්‍යන්තර ක්‍රීඩාවට සමුදීමට තීරණය කළ බව චීන බැඩ්මින්ටන් සූර ලින් ඩෑන් පවසා ඇත. එම තමයි ඉතින් ක්‍රීඩා පිටුව වාර්තා කරන්නේ. එhmenan අපි පුංචි විරාමයක් අරගෙන කාටුන් වලට යමු. hina kala මැරෙන්න ආසද? පොඩි බබාලා ගියාට ලොකු බබාලා ගියාට ඒ විතරක් නෙවෙයි සත්තුන්ගේ ආතලුත් අරගෙන ඔන්න අමතක කරේ නෑ TikTok ආතලුත් අරගෙන සීමාවට යාගේ ෆන් ලෝකයක් අරගෙන ටීවී දෙන තැන් මම එන MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ අම්මයි පුතයි ඉන්නවා. පුතා අහනවා අම්මගෙන් අවුරුදු 5කට සැරයක් එන්නේ ඡන්දේද? අම්මා කියනවා නෑ නෑ රට බේරා ගැනීමේ අන්තිම අවස්ථාව මම අර කලින් මතක් කරේ. ඡන්දයක් නෙමෙයි එන්නේ රට බේරා ගැනීමේ අන්තිම අවස්ථාව. අවුරුදු 5කට සැරයක් රට බේරා ගැනීමේ අන්තිම අවස්ථාව එනවා. MD වීරරත්න එහෙම තමයි කියන්නේ. ඊළඟට MB වීරරත්නගේ මේ තවත් කාටුනේ ඒකේ අපේ අගමැතිතුමා මැද ඉන්නවා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එහා පැත්තේ ඉඳලා මේ බෝඩ් එකක් උස්සගෙන ඉන්නවා දෙවෙනි රැල්ල කියලා. ඊළඟට අපේ ඡන්දදායකයා ගාවට බොහොම දෙකට නැමිලා අපේ අගමැතිතුමා කියනවා අපි කොරෝනා පාලනය කරනවා. එහෙම කියනකොට රනිල් මහත්තයා පිටිපස්සේ ඉඳලා බෝඩ් එක අල්ලනවා දෙවෙනි රැල්ල. දැන් දෙවෙනි රැල්ලකුත් මතුවෙන්න පුළුවන් කියලා ඡන්දදායකයාට කියනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ ඉතිරි කාලේ නේද? ඊළඟට දිල්රූගේ සීපද දුටු විට ලයිට් බිල සිරුරම කිලි පොලති පතුලට හිසට එක ලෙස දාඩිය දමති ICU එකත් නසලට ගොස් නවති බිල දෙස බලමු නැත්නම් හදවත නවති බිල දෙස බලන්නලු ICU එක ළඟට ගිහිලා නැත්නම් හදවත නවතින්න පුළුවන්. එහෙම බිල් තමා මේ දවස්වල අපේ මනු කියවන්න අපිට දීගෙන යන්නේ. හැමෝටම ඉහින් කනින් දාඩිය පෙරෙනවා හදවත නවතින්නේ නැති එක තමයි පුදුම එවනම් සුපුරුදු විදියට අපි අදත් ඔබට කරනවා සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරන්තරයෙන්ම ටීවී දෙනතත් එක්ක රැඳෙන්න අපි විවිධ වැඩසටහන් ඔබේ හදවතට මනසට දැනෙන ඉදිරිපත් කරමින් සිටිනවා. දිනෙන් දින පියවරෙන් පියවර අපි ඉදිරියට ගමන් කරන ඔබේ ආශිර්වාදයත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න ටීවී දෙනතට රැඳෙන්න නිරන්තරයෙන්ම අපිත් එක්ක ඔබට ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ජය වේවා.